සාදුකාර පවත්වන්න. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කාලෙක උපන් අපි අතිශයින්ම වාසනාවන්ත අය බවට පත් වෙනවා. ඒ වාසනාව අපට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය අනුග්‍රහය, උපකාරය, ඒ භාගතුන් වහන්සේගේ මහා කාරුණික බව අපේ ජීවිතේ සුරක්ෂිත කරගන්න, අපේ ජීවිතේ නිවැරදි කරගන්න ඊටාම ඉහළින් අනුග්‍රහ සැලසෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් අනුග්‍රහ නොලබන කෙනාට ජීවිතයේ උසස් දෙයක් බවට පත් කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් ජීවිතයේ යහපත් කරගන්න නම් අපට දැනීමක් තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ ස්වාමීත්වය දරන්නේ කියලා. ධර්ම ස්වාමී වෙන්නේ බුදුරජාණන් වහන්සේ. එමෙතන් ධර්මයේ හිමිකාර බව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට. ශාසනයේ හිමිකාරත්වයේ තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට. ශාසනයේ නිර්මාතෘ බුදුරජාණන් වහන්සේ කියන විවාද රහිත සිත අපට තියෙන්න ඕන. ඒ විදිහට ඊටාම නිහතමානී ගුණගරුක සිතක් අපට නැත්නම් ශාසනයේ ප්‍රතිලාභ අපට අහිමි වෙනවා. මක්නිසාද මේ ඉපදුණු සත්වයා ඇස කන නාසය දිව ශරීරයේ සිත මුල් කරගෙන කෙරවලක් නැති විදිහට මේ ලෝකයට ගොදුරු වෙනවා. ලෝකයේ සමග මුහු වෙනවා. සීමාවක් නැතුව ලෝකයේත් එක්ක මුහු වෙනවා. මේ ආයතන හයම මුල් කරගෙන. උපතින් අන්ධයෙක් වුණත් අනිත් ආයතන මුල් කරන් එයා ලෝකයේත් එක්ක එකතු වෙනවා. ඉතින් ආයතන හයෙන් යුක්ත කෙනා බාධාවක් නැතුව හිතු විදියට තමන් කැමති විදියට ලෝකෙ එක්ක මුහු වෙනවා. ඒ ලෝකයේත් එක්ක මුහු වීමෙන් වෙන්නේ කිලිටි වෙනවා. පාලනයකින් තොරව ගියාම හිත කිලිටි වෙනවා. අයි මොකද්ද හොඳ මොකද්ද නරක කියලා දන්නේ නැහැ. කුඩා ළමයෙක් බලන්නකෝ දෙමාපියන්ගේ පාලනයෙන් තොර වූ ගමන් අහුන දෙයක් අල්ලනවා, අහුන දෙයක් කටේ දා ගන්නවා. කිලිටි වෙලා විනාශ වෙනව නේද? ඒ ළමයා පාලනයකටපත් වුණොත් ඒ විනාශය කරා යන්නේ නැහැ. යම් කලක ඒ ළමයා වයසෙන් මොහු කුරා යනකොට ඒ විදිහට මේ හිතු දේ කරන්නේ නැහැ. එimhe හිතෙන්නේ නැහැ. නාස්ති වෙන දේ කරන්න හිතෙන්නේ නැහැ. නිසි පාලනයක් තුළ හැදුන ළමයාට. පාලනයකින් තොර හැදුන ළමයාට හිතෙන්නෙම නාස්ති වෙන දේවල් කරන්න. විනාශකාරී දේ කරන්න හිතෙනවා. පාලනයෙන් තොර භවයේ ස්වභාවයක් ඒක. ඒතර මිනිස්සෙක් නිසි පරිදි පාලනය වෙනවා නම් ඒ බුද්ධ වචනයට අනුවයි. මොකද බුදුරජාණන් වහන්සේ තමයි අනුත්තරෝ පුරිස ධම්මසාරථි වෙන්නේ. මිනිසුන් දමනය කිරීමෙහිලා අනුත්තරීතර බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. අනිත් කාටවත් එහෙම බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාද ඇසුරේ යම් කෙනෙකුට උසස් බවට ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ පහළ වෙච්ච මුල් යුගයේ භාගතුන් වහන්සේ මුණ ගැහිච්ච බොහෝ දෙනා විමුක්තියට බොහෝසේ ප්‍රිය කළාය. විමුක්තිය සොයාගෙන ගියාය. විමුක්තිකාමී අය. ඒබඳු අයට ධර්මයේ කියා දෙන්න භාගතුන් වහන්සේ වෙහෙසුනේ නැහැ. ගොඩාක් මහන්සි වෙන්න උවමනා වුණේ නැහැ. දහම් පාඨයකින් එහෙම නැත්නම් ඊටා සුළු අනුශාසනාවකින් ඒ අයගේ විමුක්තිය සම්පූර්ණ කරගන්න ඒ අය සමර්ථයි. නමුත් භාගතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීම ශාසනය තුල ආසවට්ටහනේ ධර්ම පහළ වුණානේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියත් ඒ භාගතුන් වහන්සේගේ ශාසනයට පැමිණි සිළු දෙනා අර මුල් කාලේ අය වගේ වේගෙන් ධර්මයට පැමිණුනේ නැහැ.
ඇතැම් අයට ධර්මයට පැමිණෙන්නම බැරි වුණා. විවිධාකාර පලිබෝධ විවිධාකාර වූ දෝෂයන්ට ගොදුරු වුණා. ශාසනයෙන් ඈත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාසනයේ පසුකාලීනව ශාසනයට ඇතුළු වූ අයගේ යහපත පිණිසත් අනාගතයේ බොහෝ කලක් ශාසනයේ ඊතා යහපත්ව පිරිසිදුව ශාසන ප්‍රතිලාභ අත්කර ගැනීම පිණිස ශාසනය චිරස්ථායී වීම පිණිස වන ධර්මාබෝධයට අනුග්‍රහශීලී දහම් ගොඩාක් දේශනා කළා. ධර්මාබෝධයෙන් මිනිසුන් ඈත් කරන්න හේතු මේවයි. ඒ ඈත් වෙන හේතු අයින් කරගෙන ධර්මාබෝධයට පැමිණෙන්නේ මෙහෙමයි කියලා මේ ආර්ය සත්‍ය අවබෝධයට අනුග්‍රහශීලී ධර්මයන් ගොඩාක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. අපි කලින් කතා කළානේ මතකද ඔබට ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස උමනා කරන දැනුම විශිෂ්ට ඥානය නොමැතිව ආර්ය සත්‍ය අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. නේද? මතකද අපි මුලින්ම පටන් ගත්තේ ඒ වගේ දේශනාවක ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ධර්මතා හතරක් තිබෙනවා. එක් ධර්මයක් අවබෝධ කළ යුතු ධර්මයක්, ඊළඟ ධර්මය ප්‍රහාණය කළ යුතු ධර්මය, ඊළඟ ධර්මය සාක්ෂාත් කළ යුතු ධර්මය, ඊළඟ ධර්මය ප්‍රගුණ කළ යුතු ධර්මය. නේද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආකාර හතරෙන් යුක්තයි. ඒතර අවබෝධ කළ යුතු ධර්මයේ අවබෝධ කළ යුත්තේ විශිෂ්ට ඥානයෙන් යුක්තවයි. ප්‍රහාණය කළ යුතු ධර්මයේ ප්‍රහාණය කළ යුත්තේ විශිෂ්ට ඥානයෙන් යුක්තවයි. සාක්ෂාත් කළ යුතු ධර්මයේ සාක්ෂාත් කරන්න තිබෙන්නේ විශිෂ්ට ඥානයෙන් යුක්තව. ප්‍රගුණ කළ යුතු ධර්මයේ ප්‍රගුණ කරන්න තිබෙන්නේ විශිෂ්ට ඥානයෙන් යුක්තව. ඒ විශිෂ්ට වූ ඥානය නැතුව මේ ධර්මතා හතරටවත් සමීප වෙන්න කිසිවෙකුට බෑ. ඒ විශිෂ්ට ඥානය ධර්මාවබෝධයේ පිණිසවන විශිෂ්ට ඥානයේ නොමැතිව ධර්මයෙන් පරිබාහිර වන සියලු විෂයන් ප්‍රගුණ කරන්න පුළුවන්. නේද? අපි ඉගෙන ගත්ත නේද ඒකනේ? විශිෂ්ට ඥානය කියලා කියන්නේ නීවරණ නොවැඩෙන, නීවරණ පෝෂණය නොකරන ස්වභාවයක් එතන තියෙනවා. නීවරණ පෝෂණය වෙමින් ආරි සත්‍යයට සමීප වෙන්න බෑ කාටවත්. ඒක ලෝක ස්වභාවයක්. ඒක බුදුරජාන් වහන්සේ පහළ වුණත් නැත්නම් ඒ ස්වභාවය තියෙනවා. නීවරණ පෝෂණය වෙමින්ම, සිත අපිරිසුදු වෙමින්ම ආරි සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආරි සත්‍ය අවබෝධ කළේ සිත පිරිසුදු කරගෙන, පිරිසුදු සිතෙන් තමයි ආරි සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති කරගත්තේ. ඒ මොකද මේ පිරිසුදු සිත තුළ ආරි සත්‍ය අවබෝධයේ පිණිස වන විශිෂ්ට ඥානය ඉපදිනවා. ඒ නිසා මේ ලෝකයේ ප්‍රථමයෙන්ම මුලින්ම විශිෂ්ට ඥාණයෙන් එමෙතන් අභිඥාවෙන් යුක්තව අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. විශිෂ්ට ඥාණයෙන් යුක්තව ප්‍රහාණය කළ යුතු අවිද්‍යාව භව තණ්හාව ප්‍රහාණය කළේ බුදුරජාණන් වහන්සේ. විශිෂ්ට ඥාණයෙන් යුක්තව ප්‍රගුණ කළ යුතු සමත විදර්ශනා ප්‍රගුණ කළේ බුදුරජාණන් වහන්සේ. විශිෂ්ට ඥාණයෙන් යුක්තව එහෙනම් අභිඥාවෙන් යුක්තව සාක්ෂාත් කළ යුතු විද්‍යා විමුක්ති සාක්ෂාත් කරේ බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේ විශිෂ්ට ඥානය ඇති කර ගැනීම පිණිස සිතේ පිරිසුදු භාවයෙන් යුක්තව කටයුතු කළා. සිත අපිරිසුදු වෙන්න දුන්නේ නැහැ උන්වහන්සේ. දැන් අපි පහුගිය දවස්වල ඉගෙන ගත්ත දේශනා තුළ ඔබට ඉගෙන ගන්න පුළුවන් වුණා නේද? බෝසත් අවදීදීම බුදුරජාන් වහන්සේ සිතේ පිරිසිදු භාවය පිළිබඳව උනන්දු වුණා. අපිරිසිදු වූ සිතෙන් ශ්‍රේෂ්ඨ වූ කිසිවක් ලබන්න බැරි බව බෝසත් අවදීදී සම්බුද්ධත්වයට පෙරදීම අපේ බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒකල සිතේ අපිරිසිදු දේවල් අපිරිසිදු වෙන ස්වභාවය ඉවත් කරගත්තා. එයින් තමයි උන්වහන්සේට ධර්ම අවබෝධයේ පිණිස වන විශිෂ්ට ඥානය පිණිස සිත සැකසුනේ. සිතේ පරිසරය හැදුනේ. ඒ නිසා මේ විශිෂ්ට ඥානයෙන් තොරව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න අපි කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ තාක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ යමෙක් අවබෝධ කළා නම් ඒ සියලු දෙනා විශිෂ්ට ඥානය උපදවාගත් විශිෂ්ට ඥානින් යුක්ත අයයි ධර්ම අවබෝධ කළේ. මක් නිසාද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන හතර ආකාරයේ ධර්මයන් සඳහාම විශිෂ්ට ඥානය තිබිය යුතුයි. පැහැදිලිනේ?
එතකොට අපි ඒ විදිහේ නිර්වෘල් බවක්කින් යුක්ත වෙන්න ඕන. එතකොට මේ භාගතුන් වහන්සේ පහළ වෙලා භාගතුන් වහන්සේ වැඩ ඉඳද්දීම ශාසනයට ඇතුල් වූ බොහෝ දෙනා ඒ විශිෂ්ට ඥානය උපදව ගැනීමට අසමර්ථ වුණා. ඒතර භාගතුන් වහන්සේ ඒ අයගේ අසමර්ථතාවය දුරු කර ගැනීම පිණිස අවවාද කළා. විවිධාකාර විදිහේ හේතු ඒවට තිබුණා. ඒ සියලුම හේතු ප්‍රහාණය කර ගැනීම පිණිස භාගතුන් වහන්සේ අවවාද කළා. සිතේ පිරිසුදු භාවය නැති වෙලා සිත කිලිටි වීම පිණිස විවිධ හේතු විවිධ ආකාරයේ හේතු තිබුණා. ඒ හේතු සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ සියලුම කිලිටි වෙන ස්වභාවයන් බැහැර කරලා සිතේ පිරිසුදු භාවය ඇති කර ගැනීම පිණිස උමනා හැම විදියක්ම භාගතුන් වහන්සේ දන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ ධර්මය දේශනා කළා, අවවාද අනුශාසනා කළා. සීලුම ආකාරයට හිත කිලිටි වෙන යම් තාක් විදිහවල් තියෙයිද ඒ සියලු විදිහවල් බැහැර කරගෙන සිතේ පිරිසුදු භාවය ආරක්ෂා කර ගැනීම පිණිස ධර්මානුශාසනා කළා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඒ විදිහට සිත ධර්ම අවබෝධයට නුසුදුසු විදිහට කිලිටි වෙන්න නොදී විශිෂ්ට ඥානෙ උපදවා ගන්නට නොහැකි විදිහට සිත කිලිටි වෙන්න නොදී පාරිශුද්ධ සිත පිරිසිදු සිත විශිෂ්ට ඥානය ඇතිවීම පිණිස සුදුසු පිරිසිදු සිත ඇති කර ගන්නට උපකාර වන අතිශයින් පුදුමාකාර ධර්මයක් අද අපි ඉගෙන ගන්න. ඔබට තේරෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම් නිශ්චිතයිද, කොතරම් පිරිසිදුයිද. බුදුරජාණන් වහන්සේ කොතරම් පිරිසිදු දැනුමෙන්, ඊටාම නිවැරදි දැනුමෙන්, කිසිවෙකුට අභියෝග කළ නොහැකි දැනුමෙන් යුක්තයිද කියලා තේරෙයි. ඊළඟට ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ස්වාමී බව පිළි නොගෙන ධර්මයෙන් පිහිටක් ලබන්න කිසි කෙනෙකුට බැරි බව. බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමී කියලා පිළි නොගෙන මේ ධර්මයේ රකින්නවා කියන එක බොරුවක්මයි. ධර්මයේ රකින්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ස්වාමී බව පිළි නොගෙන. දැන් ඔබ කියන්න බලන්න මේ ධර්මය රකින්නවා කියලා, ශාසනය රකින්නවා කියලා යමෙක් යමක් කරනවා නම් මොකද්ද කරන්න තියෙන එකම දේ? අපි ධර්මයේ රකින්නවා. අපි ශාසනය රකින්නවා. දිවි හිමියෙන් ධර්මයේ රකින්නවා. දිවි හිමියෙන් ශාසනය රකින්නවා. දිවි හිමියෙන් අපේ ශාසනය රැකිය යුතුයි කියලා යමෙක් හිතනවා නම්, දිවි හිමියෙන් ධර්මයේ රකින්නවා කියලා යමෙක් හිතනවා නම්, කියනවා නම්, ඔව් ඒ ඇත්තක් වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? ධර්මයේ පුරුදු කිරීමමයි. ශාසනය රකින්නවා කියලා යමෙක් හිතනවා නම්, අපි ශාසනය රැකිය යුතුයි කියලා හිතනවා නම්, ඔව්සින් කළ යුත්තේ කළ හැක්කේ එකම එක දෙයයි. ඒ ධර්මයේ පුරුදු කිරීම පමණමයි. ඒ කුමක් පිණිසද? සිත පිරිසුදු කර ගැනීම පිණිස. ඇයි සිත පිරිසුදු කරගන්නේ? ධර්මයෙන් ලබන මහා ප්‍රතිලාභය ලබන්නට. ධර්මයේ අරමුණ කරා යන්න. කුමක්ද ධර්මයේ අරමුණ? විමුක්තියටපත් වීම. නිදහස් වීම. විමුක්තියටපත් වීම තමයි ධර්මයේ අරමුණ. ඒ විමුක්තියටපත් වීම පිණිස යලි කිලිටි නොවන, කිසි විදියකින් කිලිටි නොවන පාරිශුද්ධ සිත ඉපදෙන්න ඕන. ඒ පිරිසිදු සිත ඇති කර ගන්නටත් විශිෂ්ට ඥානයක් තියෙන්න ඕන. අන් දැනුමකට සම නොවන අතිශයින් විශිෂ්ට වූ ඥානයෙන් යුක්තව තමයි සිත මුළුමනින්ම පිරිසිදු යලි කිලිටි නොවන සිතක් ඇති කර ගන්න පුළුවන්කම තියෙන. ඒ විශිෂ්ට ඥානය ඇති වෙන්නේ අපිරිසිදු නොවන, කිලිටි වීම පිණිස ආහාර නොලැබෙන සිතක. යලි යලි කිලිටි වෙන, කිලිටි වීම පිණිසම ආහාර සැපෙන සිතක ඒ කිලිටි මුළුමනින්ම බැහැර වීම පිණිස, යලි කිලිටි හට නොගන්නා ස්වභාවයට නිරුද්ධ වීම පිණිස වන උපකාර වන විශිෂ්ට ඥානය ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේ?
පැහැදිලි? එතකොට කිලිටි බැහැර වෙලා යලි කිලිටි නොවන විදිහට පිරිසිදු කරගන්න නම් විශිෂ්ට ඥානයක් ඒ සඳහා සුවිශේෂ දැනුමක් ඕන. ඒ අභිඥාව කියලා බුදුරජාණන් අපට පෙන්වන්නේ ඒක. ඒ දැනුම. ඒ දැනුම ඇති කර ගැනීම පිණිස උපකාර වෙන ප්‍රධාන දේ මොකද්ද? බුද්ධ වචනය පිළිගැනීමමයි. ඒ බුද්ධ වචනේ පිළිගන්න නම් කන් යොමාගෙන අහන්න ඕන නේද? ඒ සඳහා බුදුරජාන් වහන්සේ ධර්ම ස්වාමී කියන පිළිගැනීම අප ළඟ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාසනය බුදුරජාණන් වහන්සේගේමයි. ඒට යලි නිර්මාතෘවරු බිහි වෙන්නේ නැහැ. ධර්ම ස්වාමී කියන්නේ ඒකයි. ඒතර මේ බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමී අනිකුත් අය කවුද? අනික් සියලු දෙනා ශ්‍රාවකයෝ පමණමයි. අනික් සියලු දෙනා ශ්‍රාවකයෝ පමණමයි. එහෙනම් ශාසනයේ සුරකින්න අය ශ්‍රාවකයෝ පමණමයි. ශ්‍රාවකයෝ කියන්නේ අහුම්කම් දෙමින් ධර්මයේ පුරුදු කිරීම කරන අය. ඒ ශ්‍රාවකයෝ ඒ අය ශාසනය සුරක්ෂිත කරගෙන ඉස්සරහට ගෙනියන අය. බලන්න මේ අද දේශනාව ඔබට මේ සඳහා තවදුරටත් මඟ කියාවි. අපිට යම් තැනක නම් වරදින්නේ සීළු වැරදි නිවැරදි කර ගැනීම පිණිස ඒ වරදෙන් නිදහස් වීම පිණිස භාගතුන් වහන්සේ මඟ පෙන්වනවා. භාගතුන් වහන්සේගේ ධර්මය හොඳින් ඉගෙන නොගන්නා අයට ගොඩාක් පැතිවල වැරදෙන්න පුළුවන්. කිසි තැනක වැරදක් ඇති නොවෙන්න සීළු වැරදි දුරු වීම පිණිස භාගතුන් වහන්සේ මඟ පෙන්වනවා. මාර්ග ගොඩාක් නෙමෙයි එකම මාර්ගෙ පෙන්වන්නේ. මාර්ග ගොඩාක් නෙමෙයි එකම මාර්ගෙ පෙන්වන්නේ. ඔබට පුදුම හිතෙයි අපි හැමදාමත් ඒක සිහි කරනවා. ඔබට පුදුම හිතෙයි බුදුරජාණන් වහන්සේ අද්විතීය දැනුමින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය දැනුමින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ඍජු දැනුමින් යුක්තයි. එක දවසක් එකක් කියලා පස්සේ වෙන එකක් කියන්නේ නැහැ. එක දවසක් එකක් කියලා පස්සේ වචන බාල කරලා කියන්නේ නැහැ. ඒ ප්‍රාණවත් වචන එලෙසම ප්‍රකාශ කරන්න භාගතුන් වහන්සේට පුළුවන්. මුල් කාලේ ප්‍රාණවත්ව කිව්ව වචන පස්සේ ප්‍රාණය අඩු කළා බලමුකෝ කරලා බලන්නකෝ ඒ ප්‍රාණේ නැති වචන නේ මුල් කාලේ කරන්න කියනවා පස්සේ කරලා බලමු අපි හිතන්නේ මෙහෙමයි වචනේ ප්‍රාණේ අඩු වෙනවනේ හරියයි කියලා හිතන්න අමාරුයි කරලා බලමුකෝ කියලා හිතනේ වචනේ බලය අඩුයි සාමාන්‍ය විද්‍යාවේ සහ ධර්මයේ තුල බුදුරජාන් වහන්සේගේ වචනේ අදහන නොගත් අයගේ ස්වභාවය තියෙනවා. සාමාන්‍ය විද්‍යාවෙත් එහෙමයි. සාමාන්‍ය විද්‍යාවේ සිංහ හඬ වගේ පටන් ගන්නවා. පස්සේ කියනවා බලමු කරලා බලන්න අපි අතදා බලමු. පස්සේ කියනවා කරා හරි ගියේ නෑ. ඉතින් මගේ වරදක් නෙමෙයි. සාමාන්‍ය විද්‍යාවේ ස්වභාවය. ඕකම තමයි ධර්මයේ අදහ නොගත් ශ්‍රද්ධාවටපත් නොවන නමුත් ධර්මයේ ඉගෙනගත්ත සාමාන්‍ය අයගේ ස්වභාවයත්. මුලින් තිබුණු හඬේ බලය පස්සේ නෑ. වචනවල හයිය නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මුලින් සිංහනාද පැවැත්වුවා පස්සෙත් සිංහනාදෙමයි. ඒ වචනේ හඬ අයින් වෙන්නේ නෑ. ඍජුව ප්‍රකාශ. එකම ධර්මයක්, එකම මඟ පෙන්වීමක් භාගතුන් වහන්සේ ළඟ තියෙනවා. බලන්න මේ අපි වරදින් නිදහස් කර ගැනීම පිණිස අප වරදින් බේර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට කොයිතරම් කරුණු පෙන්වනවද කියලා ඔබට හිතෙයි. අපි දන්නවා අපිට තේරෙනවා කියලා අපි දැනුමින් යුක්තව මේ අර පුංචි ළමයි සෙල්ලම් බඩු අරගෙන රජ වෙන්න වගේ අපේ හැකියාව ගැන අපේ දුර්වල හැකියාව ගැන අපටම සංවේගයටපත් වෙන්න මේ ධර්මයන් ඉගෙන ගන්න ඕන. පුංචි ළමයි සෙල්ලම් බඩු අරගෙන වීරයෝ වගේ වැඩ කරනව නේද? ඒ වගේ තමයි මේ යාන්තම් ධර්මයේ ඉගෙනගත්ත අයගේ වීර ක්‍රියා. නමුත් අපි ධර්මයේ හොඳින් තව තවත් ඉගෙන ගන්නවා නම් අපේ පොහු වීර බව නැති වෙලා යනවා. අපි ඊටාම මේ යහපත් නිහතමානීව Tamanගේ සිත පිසුදු කර ගැනීම පිණිස මෘදු මොලොක් හිතක් ඇති අය බවට පත් වෙනවා. ඒතර අපට කරදරයක් අපතුලින්ම නැහැ. නැත්තම් අපි නිකන් අපි පුහු වීරුණෝ ඒක අපට වදයක් වෙනවනේ. නේද? බොරු වීරයයි ඇත්ත වීරයෙන් කාටද වදයක් වෙන්නේ අන්තිමට?
තමාටම තමන් වදයක් කරනද බොරු වීරයා. ඈ? ඇත්ත වීරයාට වදයක් වෙන්නේ නැහැ. නේද? හිමින් ගමනයි කාගෙන යන ගමනේ කාටද වදයක් වෙන්නේ කාටද? බොරුවට දඟලන කෙනාට වදයක් නේද අන්තිමට එයා වදයක් වෙනවා. නමුත් බුදුරජාණන් ධර්මයේ හොඳින් ඉගෙන ගන්න එයා තැම්පත් කෙනෙක් වෙනවා. කටයුතු අඩු වෙනවා. කටයුතු වැඩි වෙන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගන්න කටයුතු වැඩි වෙනවා නම් ශ්‍රාවකත්වයෙන් ඈත. ධර්මයේ ඉගෙන ගන්න කටයුතු අඩු වෙනවා නම් ශ්‍රාවකත්වයටපත් වෙනවා. නේද? දැන් කරණීය සූත්‍රයේ හිම පෙන්වන්නේ ශ්‍රාවකයාගේ ස්වභාවය නේද? ධර්මයේ ඉගෙන ගන්න එහෙනම් ධර්මයේ තුලට පැමිණෙන්න කටයුතු වැඩි වෙනවා නම් ඔහු පීඩාවන්නේ. ඒ කටයුතු ඔහුට පීඩාවක්. කටයුතු වැඩි කරගත්ත ඕන කෙනකින් අවංකව අහලා බලන්න ඔයා පහසුවෙන් ඉන්නවද පීඩාවෙන් ඉන්නවද කියලා? පීඩාවෙන් ඉන්නේ. බේරෙන්න බෑ කටයුතු වැඩි. කටයුතු අඩු කෙනකින් අහලා බලන්න ඔයා සතුටෙන්ද පීඩාවෙන්ද කියලා. ඒකයි මම පහසුවෙන් ඉන්නේ කියලා කියනවා. ඒකාන්තයෙන් ඕක කියන පහසුවෙන් ඉන්නේ කියලා. ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ පුරුදු කරන්න මිනිසයා කටයුතු අඩු අත්‍යවශ්‍ය කටයුතු පමණක් කෙරෙන ධර්මයේ පුරුදු කරන දහම් රසයෙන් සූපහසු හිතෙන් පිරිසිදු සිතෙන් ඉන්න කෙනෙක් වෙනවා. ඔහු ශාසනය සුරකින්න කෙනා. ඔහුගේ වචන ඍජුයි. බය නැතුව කරන්න කියලා කියනවා. ඒ නිසා ධර්මයේ හොඳට ඉගෙන ගන්න, ධර්මයේ හොඳින් දරා ගන්න, බුදුරජාණන් වහන්සේ ගැනම බුදුරජාණන් වහන්සේගේ ධර්මස්වාමී බව ගැනම පැහැදීමෙන් යුක්තව භාගතුන් වහන්සේ කිව් දේ අත්නොහැර කරන්න පුරුදු වෙන්න. බලන්න අද අපි මේ ඉගෙන ගන්න දේශනාව මේ අපි ගොඩාක් හොඳින් තේරුම් ගත යුතු දේශනාවක්. මේ දේශනාවේ නම විග්ගාහික කතා සූත්‍රය. විග්ගාහික කතා සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකාය 5 පොතේ තියෙන්නේ. බලන්න මේ දේශනාව ඉගෙන ගන්නකොට ඔබට මේ මේන් ඔබේ සිත දමනය කරගෙන වැඩ අඩු නිවැරදි කෙනෙක් වැඩ කියන්නේ අනවශ්‍ය වැඩ අඩු නිවැරදි කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. බොහෝ අය වැඩ කරනවා වත කරන්නේ වත විදිහට කරන්නේත් වැඩ. වත් පිළිවෙත් වලින් බැහැර වෙලා වැඩ කටයුතුට ගොදුරු වීම තමයි ධර්මයෙන් තොර කෙනා කරන්නේ. ඒ වැඩ කටයුතු මුල් වෙලා ජනයා ඉන්න තැනට යනවා ඒගොල්ලන්. ජනයා බහුල තැන්වල ගිහිල්ලා වැඩ කරනවා. ඒගොල්ලෝ ඒකට හඳුන්වනවා වත කියලා. ජනයා බහුල තැන්වල භික්ෂුවට වත නැහැ. එතන ඒ ජනයාගේ වත තියෙන්නේ. ගෙදරක් ගන්න ගෙදර තියෙන්නේ ගෙදර අයගේ වත. ආරණ්‍යයක විහාරස්ථානයක භික්ෂුන්ගේ වත තියෙනවා. එතන උපාසකයාගේ වත නැහැ. උපාසකයාගේ වත තියෙන්නේ උපාසකයා ඉන්න තැන. භික්ෂුවගේ වත තියෙනවා භික්ෂුව ඉන්න තැන. ඒතර කටයුතු අඩු කෙනාට ඒ වත කරන්න කාලේ තියෙනවා. ඒ වත කියලා කියන්නේ ධර්මයේ පුරුදු කිරීම පිණිස මූලික දෙන්නේ. නේද? ගොඩනැගිල්ලක් හදන ෆවුන්ඩේෂන් එක පදනම තියෙනවා. ඒ වගේ ධර්ම මාර්ගයේ පිහිටවන්න පදනමක් ඕන. පදනම තමයි වත. එතකොට ඒ වත උපාසකයටත් භික්ෂූන් ඔක්කොටම ඕන. ඒතර භික්ෂූන්ගේ වත තියෙන්නේ භික්ෂූ ඉන්න තැන. ආරණ්‍ය වෙහෙර විහාරවල භික්ෂූන්ගේ වත තියෙනවා. එතන වැඩ කටයුතු බහුල කෙනාට ඒ වත කරගන්න බෑ. වැඩ කටයුතු වැඩි. ඊළඟ දේ තමයි මේක ධර්මයේ තේරුම් නොගත්ත කෙනා ජනයා ඉන්න තැන් වල ගිහිල්ලා වත කියලා වැඩ කරනවා. එහෙනම් තමන් ඉන්න තැන ජනයා ගෙන්න ගන්නවා. ජනයාත් එක්ක කවලම් වෙනවා. මිනිසුත් එක්ක කවලම් වෙනවා. කවලම් වෙලා මිනිසුත් එක්ක වැඩපොළ කරනවා. ඒතර ඒගොල්ලෝ එකට කියන්නේ වත කියලා. වැරදි. වතේ ස්වභාවය තමයි ධර්ම මාර්ගයේ පිනිස උමනා පරිසරය හැදෙනවා. කියන්නේ තන්පත් කලබල නොවන සංසුන් සංසිඳුණු සිත සංවර වූ හිත හැදෙනවා. ජනයා ගොඩාක් ගැවසෙන තැන්වල ජනයාත් එක්ක මුහ වෙලා ඒ හිත හැදෙන්නේ නැහැ. බලන්න ධර්මය අපි හොඳින් ඉගෙන නොගත්තොත් අපි පැටලිලා යනවානේ.
ඊළඟට ධර්මයේ හොඳින් ඉගෙන නොගත්තොත් ශාසනය රකින්න කියලා අපි වාද ભેද කරගන්නවා. ධර්මයේ රකින්න කියලා වාද ભેද කරගන්නවා. ඒතර ධර්මයේ රැකෙන්නේ එතනම ශාසනය යටපත් වෙනවා. දැන් බලන්න අපි ධර්මයේ රකින්නවයි කියලා අපි වාදයකට පැටලුණොත් එහෙම අන්‍යයාගේ මේ කට්ටිය මොකද හිතන්නේ? ඒතර ශාස්ත්‍රුන් වහන්සේට ගරහනව නේද? ඕකද භාගතුන් වහන්සේ කියලා දුන්නේ කියලා ධර්මයේ දන්න අන්‍යයාගමිකුත් ඉන්නවා. ධර්මයේ කියවලා තියෙන කට්ටිය. ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ වරද්දන කියලා. එහෙම නැති අන්‍යයාගමිකයෝ හොඳටම ගරහනවා මේක නම් ලෝකේ තියන්න හොඳ නැති එකක්. මේක ලෝකෙට නුසුදුසු දෙයක්. ඇයි මේකේ වාද කරගන්න කට්ටියක් ඉන්නේ? රණ්ඩු කරන කට්ටියක් ඉන්නේ. කියලා ශාසනයට ගැරහුම් ඇති වෙනවා. ඒ නිසා ධර්මයේ සුරකින්නවා කියන්නේ වාද ભેද කර ගැනීම නොවන බව හොඳින් තේරෙයි මේ දේශනාව හොඳට ඇහුවොත් තේරුම් ගත්තොත්. එතන මේ දේශනාවේ නම මොකද්ද? විග්ගාහික කථා සූත්‍රය. විග්ගාහික කතා කියලා කියන්නේ ආරවුල් ඇතිවීම පිණිස හේතු වන කතා. අරගල ඇතිවීම පිණිස හේතු වන කතා. රණ්ඩු සරුවල් ඇති කර ගැනීම පිණිස හේතු වන කතා. ගෝරිය ඇති කරගන්න ආන්නේ ගෝරිය ඇතිවීම පිණිස රණ්ඩු සරුවල් අරගල ભેද වීම පිණිස බින්න වීම පිණිස හේතු වන කතා වලට කියනවා විග්ගාහික කතා කියලා. එතන මේ දේශනාව තුළ මේ විදිහට භාගතුන්ස පෙන්වා දෙනවා මා භික්ඛවේ විග්ගාහික කතං කතේත මහණෙනි අරගල වලට හේතු වෙන කතා කරන්නට එපා කියලා කියනවා. ඊට පස්සේ භාගතුන් කියනවා මේ මොනවද මේ විග්ගාහිත කතා? මෙන්න මේ වගේ කතා. ඒ කතා වල ස්වභාවය මේ පෙන්වනවා දැන්. නත්වං ඉමං ධම්ම විනයං ආජානාසි. ඔබලා මේ ධර්ම විනය දන්න අය නෙමෙයි. අහං ඉමං ධම්ම විනයං ආජානාමි. මමයි මේ ධර්ම විනය දන්නේ. කිං ත්වං ඉමං ධම්ම විනයං ආජානිස්සසි. මොනවා? උඹලද මේ ධර්මයේ දන්නේ? උඹලද මේ ධර්ම විනය දන්නේ කියලා අහනවා. එතකොට මේ කතා මොනවද? විග්ගාහික කතා. අරගල ඇතිවීම පිණිස කතා. පළවෙනි කතාව මොකද්ද? උඹලා ධර්ම විනය දන්න අය නෙවෙයි. ඕගොල්ලෝ නෙවෙයි ධර්ම විනය දන්නේ. කියන කතාව අරගල පිණිස පවතින කතාවක්. මමයි ධර්ම විනය දන්නේ කියන කතාව අරගල පිණිස පවතින කතාවක්. මිච්ඡා පටිපන්නෝ ත්වමසි. ඕගොල්ලෝ මිත්‍යා ප්‍රතිපදාවට ආපු කට්ටිය. අන්නේ කතාවත් අරගල පිණිස පවතින කතාවක්. ඕගොල්ලෝ මිත්‍යා ප්‍රතිපත්තියේ ඉන්නේ. ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කට්ටිය. කියලා අපි කිව්වොත් ඒ කතාව අරගලයට තුඩු දෙන කතාවක්. ඉතින් මේ කතා කරන්නේ ඒවා කියන්න එපා කියනවා. අහමස්මි සම්මා පටිපන්නෝ. මම නිවැරදි දෘෂ්ටියට මම සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. මම යහපත් ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් කියලා කියනවා. එතකොට මේ කතා අරගලයට තුඩු දෙන කතා. දැන් පේනවද මේ කතාවල අරගලයට තුඩු දෙනවා කියන කතා කියන එක තේරෙනව නේද? දැන් යම් කෙනෙකුත් එහෙම මේ ඕගොල්ලෝ මොනවද ධර්මයේ දන්නවද ඕගොල්ලෝ? මමනේ ධර්මයේ දන්නේ. ඒ කතා මොනවද? අරගලයට රණ්ඩු සරවල් ඇති කරන්න හේතු වෙන කතා. ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කට්ටිය. අපි සම්මා දිට්ඨිය, අපි නිවැරදි දැකීමෙන් යුක්තයි කියලා කියනවා. ඒ කතා මොනවද? අරගලයට රණ්ඩු සරවල් වෙන්න හේතු වෙන කතා. ඊළඟට කියනවා මුලින් කියන්න ඕන එක පස්සේනේ කිව්වේ. කියනවා පූරේ වචනියං පච්චාවච. මුලින් කියන්න ඕන පස්සේ කිව්වේ කියනවා. මොකක්ද මේ කතාව? අරගල ඇති කරන කතාවක්. පච්චා වචනියං පුරේ අවච.
පස්සේ කියනකො ඉස්සෙල්ලානේ කිව්වේ. බලන්න අපි නොහිතන දේ නේද මේ මිනිස්සුත් එක්ක අරගල ඇති වෙන කතා. අන්නේම කතා කියන්න එපා කියනවා. සහිතං මේ අසහිතං තේ මගේ කතාව හේතු සහිතයි. උඹේ කතාව හේතු රහිතයි කියනවා. මම හේතු සහිතව කතා කරන්නේ. ඔයගොල්ලෝ හේතු නැතුව කතා කරන්නේ. ආන් මේ බුදු කතා ගන්න එපා කියනවා. ඒවා වාද පිණිස අරගල පිණිස පවතිනවා කියනවා. ආචින්නං තේ විපරාවත්තං. ඔයා ගොඩාක් කල් තිස්සේ කරපු දේ දැන් ඉවරයි. ගොඩාක් කල් ඔබ කරපු දේවල් දැන් ඉවරයි. ඒක වෙනස් වෙලා ඉවරයි කියනවා. ආන් මේ බඳු කතා කියන්න එපා කියනවා. කියවේ නොමිසුනවනේ. එහෙම කතාවක් කිව්වම දැන් බලන්න ඔයා මෙච්චර කල් කරද ඉවරයිනේ. දැන් ඇතිනේ කරගත්තා නේද කියලා අහනවනේ. මේක මේ ඒ කෙනෙක් පාගන්න කියන කතා නේද මේ. ඒතර එයාකට කැමති නෑ. ආචින්නං තේ විපරාවත්තං. ගොඩාක් කල් ඔයා කරා දැන් ඉවරයි. දැන් හරිනේ කියනවා. සාමාන්‍ය භාෂාවේ වට නොයිකුත් කතා කියනවනේ. දැන් උන්න හොඳයිනේ කියලා. නේද? ඒ වගේ වචන පාවිච්චි කරනවනේ. මේ කියන්නේ. ආරෝපිතෝ තේ වාදෝ ඔබේ වචනය ඔබේ ප්‍රකාශයට දොස් නගලා තියෙන්නේ. ඔබේ ප්‍රකාශය පිළිගන්නේ නැහැ සමාජයේ. ඔබ කිව් දේ ගණන් ගන්නෑ. ඒක දොස් නගලා තියෙන්නේ. අන්න ඒ වගේ වචන පාවිච්චි කරන්න එපා කියනවා. ඒ වගේ කතා කරන්න එපා කියනවා. චර වාදප්ප මොක්ඛාය. ඔබේ වචනේ නිවැරදි කරගන්න, පිරිසිදු කරගන්න කටයුතු කරන්න කියනවා. ඔබේ වචනය දොස් නගලා තියෙන ඔබේ වචනේ දොස් නගලායි තියෙන්නේ. ඒ වචනේ පිරිසිදු කරගන්න දැන් හැසිරෙන්න කියනවා. වැඩ කරන්න කියනවා. බලන්න අපි නොහිතන දේනේ. අපි කොච්චර ලොකුවට මේව කතා කරන්නේ නැතිනේ. දැන් මේවා ඉගෙන ගත්තොත් අපි රැඳෙන්න ඕන තැන රැඳෙනවා. අපි නිකන් අපි ගැන අපි තේරුම් නොගෙන මේ සැඩ විදියට අපි හැසිරෙලා ඇති ඕන තරන්නේ මේ මිනිසුන්ගේ සැඩ ස්වභාවය. අපි මිනිසුන්ට මෙහෙම කතා කරනවා. අපි මිනිස්සෙක් වටන්න උනහම වැටෙනකම් බලන් ඉඳලා ඇතිනේ කරා. දැන් ඇද්ද? දැන් හොඳයි. දැන් හැදෙන එකයි තියෙන්නේ. ඔබට ගොහම බැනලත් සමාජයෙන් ගරහලා තියෙනවා. දැන් ඉතින් ඔයාගේ වචන පිළිගන්නේ නැහැ ලෝකයා. දැන් මේ වචනේ නිවැරදි කරගන්න බලන්න. ඕවා මේ තියෙන. ඒව තමයි මේ කියන්නේ. මේ බලන්න. ආරෝපිතෝ තේ වාදෝ ඔබේ වචනයේට ඔබේ ප්‍රකාශ වලට ගරහලා තියෙන ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒවට දොස් නගලා තියෙන්නේ. දෝෂ දර්ශනයට භාජනය කළා තියෙන්නේ. චර වාදප්ප මොක්ඛාය. ඒ වචන පිරිසිදු කරගන්න ඒ ප්‍රකාශ වලින් මිදෙන්න වාදප්ප මොක්ඛාය කියන එක ඒ ප්‍රකාශ වලින් මිදෙන්න කටයුතු කරන්න කියනවා. නිග්‍රහිතෝසි නිග්‍රහ කළා තියෙනේවා ඒවට නිග්‍රහ කළා තියෙන්නේ. නිබ්බේතේහි සචේ පහෝසීති. ඉතින් පුළුවන් නම් නිදහස් වෙන්න කියනවා. නිබ්බේතේහි සචේ පහෝසීති කියන්නේ දැන් කලින් කියන මොකද? නිග්‍රහිතෝසි ඒවට ගරහලයි තියෙන්නේ. ගැරහීමට ලක් වෙච්ච ඒවා. ඔබේ ක්‍රියා ගැරහීමට ලක් වෙච්ච ඒවා. නිබ්බේතේහි සචේ පහෝසීති. ඉතින් පුළුවන් නම් බේරෙන්න කියනවා. පුළුවන් නම් බේරෙන්න කියනවා. එයාගේ අපේක්ෂා ඔක්කොම ඉවරයිනේ. ඉවරයිනේ. ආන් ඒ බඳු කතා කරන්න එපා කියනවා. මක්නිසාද ඒවා අරගලයට රණ්ඩු සරවල වලට හේතු වෙනවා කියනවා. ඉතින් මේ ඔය භාගතුන් වහන්සේ පෙන්වුවේ අරගලයට හේතු වෙන රණ්ඩු සරවල වෙන්න හේතු වෙන ප්‍රකාශ කතා. ඒ බඳු කතා කරන්න එපා කියනවා. මා භික්ඛවේ විග්ගාහික කතං කතේත තං කිස්ස හේතු
දැන් මේ විග්‍රාහික කතා තමයි අර පෙන්වන්නේ. මොනවද ඒවා? ඔබලා මේ ධර්ම විනය දන්නේ නැහැ කියනවා. මමයි ධර්ම විනය දන්නේ. ඔන්න ඔයගේ දේවල්. ඊළඟ මෙතන ගොඩක් කතා කිව්වා නේද? ඔබලා මිත්‍යාවට පැත්තලා ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිය ඔයගොල්ලන්ගේ තියෙන්නේ. අපි සම්මාදිට්ඨිය යුක්ත. මම තමයි මේ ධර්ම විනය දන්න කෙනා. ඒ වගේ කතා දැන් අපි ගොඩක් මෙතන ඉගෙන ගත්තා. මොනවද කියලා? එතකොට ඒ වගේ කතා කරන්න එපා කියනවා. කතා කරන්න එපා කියන්නේ තං කිස්ස හේතු නේසා භික්ඛවේ කතා අත්ථ සංහිතා. මහණෙනි මේ කතා අර්ථ සංහිත වෙන්නේ නැහැ. නාදි බ්‍රහ්මචාරේකා. ඒවා මේ බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහශීලී මූලික වෙන්නේ නැහැ. න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවර්තಂತಿ. ඒ කතාවන් කරන්න එපා කියන්නේ ඇයි? ඒ කතා අර්ථ සහිත වෙන්නේ නැහැ කියනවා. ඒ කතා බ්‍රහ්මචාරී ජීවිතයට මූලික වෙන්නේ, උපකාර වෙන්නේ, අනුග්‍රහ කරන්නේ නැහැ කියනවා. ඒ කතා නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ නැහැ. විරාගය පිණිස හේතු වෙන්නේ නැහැ. නිරෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. උපසමාය පිණිස හේතු වෙන්නේ නැහැ. අභිඥාව පිණිස හේතු වෙන්නේ නැහැ. සම්බෝධිය පිණිස ආරි සත්‍ය අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. නිර්වාණය පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. බලන්න එතකොට මේ කතා අර්ථ සහිත වෙන්නේ නැත්නම් ආදි බ්‍රහ්මචාරයට මූලික වෙන්නේ නැත්නම් ඒ නිසා තමයි මේක නිබ්බිදාවට පත් වෙන්න උදව් වෙන්නේ නැහැ. විරාගයට පත් වෙන්න උදව් වෙන්නේ නැහැ. නිරෝධයට පත් වෙන්න උදව් වෙන්නේ නැහැ. උපසමාව සඳහා උපකාර වෙන්නේ නැහැ. අභිඥාව සඳහා උපකාර වෙන්නේ නැහැ. සම්බෝධාය පිස නිර්වාණය පිස උපකාර වෙන්නේ නැහැ. හේතු වෙන්නේ නැහැ. ඇයි හේතු වෙන්නේ නැත්තේ? ඒවා අර්ථ සහිත නැහැ. බ්‍රහ්මචාරී ජීවිතේ උපකාර වෙන්නේ නැහැ. එන යමක් අර්ථ සහිතයි නම් බ්‍රහ්මචාරී ජීවිතේ උපකාර වෙනවා නම් අන්නේ දේ තමයි නිබ්බිදාව, විරාගය, නිරෝධය පිණිස පවතින්නේ. සංසිඳීම පිණිස පවතින්නේ. විශිෂ්ට ඥානය පිණිස පවතින්නේ. ආරි සත්‍ය අවබෝධය පිණිස පවතින්නේ. නිර්වාණය පිණිස පවතින්නේ. එන යමක් නිබ්බිදාව පිණිස පවතින්නේ නැත්නම්, විරාගය පිණිස පවතින්නේ නැත්නම්, නිරෝධය පිණිස පවතින්නේ නැත්නම්, උපසමාව පිණිස පවතින්නේ නැත්නම්, විශිෂ්ට ඥානය පිණිස පවතින්නේ නැත්නම්, ආරි සත්‍ය අවබෝධය පිණිස පවතින්නේ නැත්නම්, නිර්වාණය පිණිස පවතින්නේ නැත්නම් ඒ කුමන දේවල්ද? අර්ථ නැති, අනර්ථවත්, බ්‍රහ්මචාරී ජීවිතේට උපකාර නොවන දේවල්. එනම් මේ භාගතුන් වහන්සේ පෙන්නපු අරගල හට ගන්න හේතු වෙන, රණ්ඩු සරවල ඇති වෙන්න හේතු වෙන කතා සියල්ල අර්ථ රහිතයි. බ්‍රහ්මචාරී ජීවිතේට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ඒවා නිබ්බිදාව පිණිස පවතින්නේ නැහැ. විරාගය පිණිස පවතින්නේ නැහැ. ඒ කතා කෙලස් දුරු වීම පිණිස, නිරුද්ධ වීම පිණිස පවතින්නේ නැහැ. සංසිඳීම පිණිස පවතින්නේ නැහැ. විශිෂ්ට ඥානය පිණිස පවතින්නේ නැහැ. ආරි සත්‍ය අවබෝධය පිණිස පවතින්නේ නැහැ. නිවන පිණිස පවතින්නේ නැහැ. එන අපි ශාසනය සුරකින්නවා කියලා මෙබඳු කතා, මෙබඳු අදහස් වලින් යුක්ත වුණොත් ශාසනය සුරක්ෂිත වේද? ශාසනයේ අතුරුදහන් වෙලා යයිද? ශාසනය සුරක්ෂිත වෙන්නේ නැහැ නේද? නේද? එතකොට අපි බලන්න ඕන හොඳට මේ අප තුළ මෙබඳු කතා තියෙනවද? එහෙමයි බලන්න ඕන. එහෙම නැත්නම් අපිට පෙනෙන්නේ මොකද්ද? අපි මෙහෙම බැලුවේ නැත්නම් දැන් මේ ධර්මයේ අපි අහන්න ඕන. හොඳට අහන්න ඕන. හොඳට අහන්නේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් ධර්මස්වාමී. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් පාරිශුද්ධ පූර්ණ අවබෝධයෙන් යුක්තයි. නිවන ගැනයි ධර්මයේ කියා දුන්නේ. විමුක්තිය ගැන ධර්මයේ කියා දුන්නා. ඒ නිසා මම මේ ධර්මය අහන්න ඕනේ. මගේ විමුක්තිය පිණිස මා මේ ධර්මය අහන්න ඕනේ කියන හිතෙන් ධර්මය ඇහුවොත් මේ ධර්මයේ ගැන ගොඩාක් සතුටු වෙනවා. මක් නිසාද සතුටු වෙන්නේ? මේ දැනුම නැතුව අපිට පිරිසුදු වෙන්න බෑ. අපි පඹ ගාලේ පැටළුණා වගේ, කටුලන්දක පැටළුණා වගේ, අපි මණ්ඩ ගොහරුවක පැටළුණා වගේ පැටලි යනවනේ.
මොනවද පැටලෙන්නේ? මොනවද පැටලෙන්නේ? අපේ දැනුමත් එක්ක නේද? අපේ දැනුම, අපේ බලපුලුවන්කාරකම, අපේ හයිය අල්ලගෙන අපි පැටලෙනවනේ. නේද? එතකොට බලන්නකො අපිට වරදින්නේ වැරදිලි නේද? බලන්න මේ ධර්මයන් අපි දන්නේ නැත්නම් අපිට කොහොමද බේරෙන්නේ? බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලෙදීම මේ බඳු පැටලි වලට ගොදුරු වුණා නම් පිරිස අද මේවමනේ ඉන්නේ. අද මේ මඩ ගොහරුවෙන් ගොඩට ආපු කවුද ඉන්නේ? නේද? ගොඩට එන්න අමාරුයි. ඇයි ගොඩට එන්න අමාරු? මේ ධර්මයේ විදිහට අපි දන්නේ නැති තාක් ගොඩට එන්න බෑ. මෙයයි සිත පිරිසිදු කර ගැනීම පිණිස මූලික ධර්මයන් කියලා අපි දන්නේ නැත්නම්, ඒ ධර්මය අපි පිළිගන්නේ නැත්නම්, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා අපට පිළිගැනීමක් අප තුළ නැත්නම්, අපි මේ මඩ ගොහරුවේ මේ කටු ලන්දේ අප විනාශ වෙනවා නේද? ඒතර අපි අතිනොත් කියවෙන්න පුළුවන්නේ ඕගොල්ලෝ ධර්මයේ දන්න අය නෙමෙයි. අපි ධර්මයේ දන්නේ. මොන ධර්මයක්ද ඕගොල්ලෝ දන්නේ? ඕගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. අපි සම්මා දිට්ඨියේ ඉන්නේ. ඕගොල්ලෝ මුලින් ඉඳන්ම කරපු දේ වැරදි. ඕගොල්ලෝ මුලට කියන්නද පස්සේ කියන්නේ? පස්සේ කියන්නද මුලට කියන්නේ? ඕගොල්ලෝ මුලින් ඉඳන් කරපු දේ දැන් වැරදිලා නේද තියෙන්නේ? දැන් දෝෂයට පත් වෙලා නේද තියෙන්නේ? දැන් දෝෂ හදාගන්න බලන්න. දැන් නිවැරදි වෙන්න හදන්න. දැන් ඔබේ වචනය, ඔබේ ප්‍රකාශ, ඔබ කිව් දේ වැරදි බවට පත් වෙලායි තියෙන්නේ. දැන් ඔබ උත්සාහ කරන්න ඕන ඒ වැරදි ප්‍රකාශයෙන් නිදහස් වෙන්න. ඔබට නිග්‍රහ වෙලා තියෙන්නේ. ඔබට නිග්‍රහයටපත් වෙලා තියෙන්නේ. පුළුවන් නම් ওই නිග්‍රහයෙන් නිදහස් වෙන්න. ඔහොම අපි කතා කරනවානේ. මේ ධර්මයේ වශයෙන් අපි නොදන්න තාක් අපිට වරදින්න ඉඩ කඩ වැඩිද අඩුද? වැඩි නේද? බලන්නතෝ දහම් අධ්‍යයනය බොහෝ කරන්න ඕන නේද? දහම් අධ්‍යයනය ගොඩාක් කරන්න ඕන. දහම් අධ්‍යයනය කළ යුත්තේ එකම ඉලක්කයක් තියාගෙන. ඉලක්කේ වැරදුනොත් කොච්චර දහම් අධ්‍යයනය කළත් ඒක වැඩක් නෑ නේද? කඩුවක් ඒ තලින් තරේ අල්ලගත්තා වගේ වෙනවා. කවදාවත් සුවයක් ලබන්න බැරි වෙනවා. නේද? එතකොට අපි ධර්මයේ ඉගෙන ගත යුත්තේ එකම අරමුණක් පිණිස. අපගේ විමුක්තිය පිණිස. අපගේ කෙලෙස් ප්‍රහාණය පිණිස. අපගේ නිර්වාණය පිණිස. ඒට මඟ කියන්නේ බුදුරජාණන් වහන්සේ. මක්නිසාද බුදුරජාණන් වහන්සේ විමුක්තියටපත් වූ ප්‍රථම කෙනා. පාරිශුද්ධ සිතින් යුක්තයි. විමුක්තිය ගැනත් විමුක්ති මාර්ගය ගැනත් සියල්ල පරිපූර්ණ වශයෙන් දන්නා එකම කෙනා. මේ විදිහේ දරා ගැනීමකින්, මේ විදිහේ අදහා ගැනීමකින්, මේ විදිහේ පිළිගැනීමකින්, මේ විදිහේ ගෞරවාදරයකින් කණයෝමාගෙන අපි ධර්මය අහනවා නම් මේ ධර්මයන් අපව පිරිසිදු කරන්න හේතු වෙනවා. මේ ධර්මයන් අපව යහමඟට ගන්න හේතු වෙනවා. මේ ධර්මයන් අප නිදොස් කරන්න, අපව යහමඟට ගන්න, අපේ කිලිටි ප්‍රහාණය කරන්න, අප නිවැරදි තැන පිහිටවන්න හේතු වෙනවා. මෙබඳු ධර්මයන් යමෙක් ඊටා හොඳින් ඉගෙන ගත්තොත්, බුදුරජාණන් වහන්සේ ධර්ම ස්වාමීත්වයේ තබා මේ ධර්මයන් Tamanගේ විමුක්තිය පිණිස යමෙක් ඉගෙන ගත්තොත්, ඔහු ඒකාන්තයෙන් සැනකින් නිවැරදි වෙනවා. මේ ධර්මයන් හරිය ඊටා බල සම්පන්නයි. මේ ධර්මයන් සදහැව තියෙන කෙනා ජව සම්පන්න කරන්න බලය තියෙනවා. ඔළුවෙන් හිටගෙන ඉන්න කෙනා දෙපයින් හිට ගස්සන්න මේ ධර්මයට පුළුවන්. ඇතැම් අය ඔළුවෙන් හිටගෙන මමයි හරියට ඉන්නේ කියලා කෑ ගහලා කියන අය ඉන්නවා. නමුත් මේ දහම් බිඳට පුළුවන් සැනකින් ඔහු දෙපයින් හිට ගස්සවන්න. ඒතර ඔහු කවදාවත් පුහු කතාවට යන්නේ නැහැ. ධර්මයේ දැකලා නිවැරදි වූ කෙනා තුළ බල සම්පන්න අකුසලයක් සැනකින් ප්‍රහාණය වෙනවා. එයින්ම ඔහු යලි වාදයට යන්නේ නැහැ. ඔහු ලෝකයට ගරහන්න යන්නේ නැහැ. ධර්මයේ දැකලා නිවැරදි වෙන කෙනා තුලින් ප්‍රහාණය වෙන බල සම්පන්න අකුසලෙ මොකද්ද?
ආඩම්බරය, මාන්නය. මමයි දන්නේ මට දැනුම් තේරුම් තියෙන කෙනා, මම බොහෝ දැනුම් තේරුම් තියෙන කෙනෙක් කියන පොහු අදහස නැති වෙනවා සැනකින්. ඇයි ධර්මයේ කියන්නේ අපි හිතපු මේ පුහු දැනුම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දැනුම. අපේ දැනුම වාස්ප වෙලා යනවා බුදුරජාණන් වහන්සේගේ දැනුම ඉදිරියේ. අපේ දැනුම කනමැදිරි එලියක් වගේ වෙනවා බුදුරජාණන් වහන්සේගේ දැනුම ඉදිරියේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළි නොගන්නා තාක් බුදුරජාණන් වහන්සේගේ දැනුමත් අපේ දැනුම වගේ පාවිච්චි කරන්න ගන්නවා. ඒ සඳහා පොත්පත් කියවන්න පටන් ගන්නවා. ඒයින් ලෝකයට යම් බලපෑම් කරන්න අරගල ඇති වෙන ප්‍රකාශ කරන්න හිත පෙළඹෙනවා. ඒතර අපේ හිතින් අපේ අතින් කියවෙන්න පුළුවන් ඕගොල්ලෝ දන්න ධර්මයක් නැහැ. ඕගොල්ලෝ කොහෙද ධර්මයේ දන්නේ? අපි ධර්මයේ දන්නේ. ධර්ම විනය අපි දන්නේ. ඕගොල්ලෝ දන්නේ නැහැ. එහෙම නැත්නම් අහවල් අය ධර්ම විනය දන්නේ නැහැ. මේ අය ධර්ම විනය දන්නවා. අපේ පිරිස ධර්ම විනය දන්න අය උඹලගේ පිරිස ධර්ම විනය දන්නේ නැති කට්ටිය. ඔය වගේ මේ කතා පැටව ගහනවනේ. මේ කතාවම අඩු වැඩි වෙලා සමාජගත වෙනවා. ධර්මය භාගතුන් වහන්සේගේ විදිහට පිළි අරගෙන දරා නොගත්තොත්. මොකද අපි හිස් එහෙම නැත්නම් උදුම්මාගත් ඔළුවෙන් යුක්ත වෙනවා. ධර්මයේ මෙයයි කියලා දැනගත්තොත් අපට වැරදිලා නේද කියලා අපට තේරුණොත් එහෙම ඔළුවෙන් හිටගෙන ඉන්න මිනිස්සයා දෙපයින් හිට ගන්නවා සැනකින්. ඕහ යන්නේ නැහැ වාද කරන්න. ඕහ නිවැරදි තැන පිහිටනවා. ධර්මයේ පිහිටනවා. ඒ නිවැරදි තැන තමයි ශ්‍රාවකත්වය. ශ්‍රාවකත්වයේ වාද කරන එකක් නෙවෙයි. ශ්‍රාවකත්වයේ වාදයේ පිණිස ભેදයේ පිණිස අරගල පිණිස කතා ඇති කරන තැනක් නෙවෙයි. ශ්‍රාවකත්වයේ එකම කටයුත්තක් පිණිසයි පවතින්නේ. ඒ තමාගේ අභ්‍යන්තරයේ පිරිසුදු කර ගැනීම පිණිස පවතින එක ශ්‍රාවකත්වය. ඒ අභ්‍යන්තරයේ පරිපූර්ණ පිරිසුදු භාවයට පත් වූ සැනකින් දිනට ශ්‍රාවකත්වයේ පරිපූර්ණයි. එතන ශාසනය. ඒතර ශාසනය කියන්නේ අරගල රහිත, කලබල රහිත, වාද රහිත තැනක්. වාද රහිත සිත් තුල ශාසනය පවතිනවා. අරගල රහිත මිනිසුන් තුල ශාසනය පවතින්නේ. ඕගොල්ලෝ නෙමෙයි ධර්මයේ දන්නේ, අපි ධර්මයේ දන්නේ. ඕගොල්ලෝ දන්න ධර්මයක් නැහැ. ඕගොල්ලෝ මිත්‍යාව තුල ඉන්නේ. අපි සම්මා දිට්ඨිය තුල ඉන්නේ. මේ වගේ ප්‍රකාශ කරනවා නම් එතන අපගේ භාගතුන් වහන්සේගේ ශාසනය නැහැ. එතන ශාසනය පිහිටන්නේ නැහැ. එතන ශාසනයේ අතුරුදහන් වෙච්ච තැනක් ඒ. ශාසනයේ අතුරුදහන් වුණ තැන වාද ભેද, ගැරහිලි, තමා ඉස්මතු වෙමින් අනිත් අය හෙලා දකින ප්‍රකාශ කිරීම බහුලයි. ශාසනය තුළ සංසිඳුණු මිනිසුන්, නිහඬ කලබල නොවන එකම අරමුණකට කටයුතු කරන භාගතුන් වහන්සේ ශාස්ත්‍රූත්වේලා සලකන ඍජු ප්‍රකාශ සහිත නිර්භය භාවයට පත් වූ කෙලෙස් නොවැගිරෙන්නේ නැති සිත් ඇති විමුක්තිකාමී මිනිසුන් වාසය කරන තැන ශාසනය. ඒ නිසා බලන්න මේ ධර්මයේ අද ඉගෙනගත්ත ධර්මය සදහවත් අය වේගයෙන් සැනකින් තව තවත් නිවැරදි කරන්න ඒ ශ්‍රද්ධාව තුළ හොඳින්ම පිහිටවන්න උපකාර වෙනවා. ඒ නිසා මෙබඳු ධර්මයන් අමතක කරලා මෙබඳු ධර්මයන්හි දැනුමෙන් තොරව මෙබඳු ධර්මයන් වලින් පෝෂණය නොවි උදුම්මාගත් හිතින් ශාසන පිළිවෙත් පුරන්න බෑ. ශාසනය සුරක්ෂිත කරන්න බෑ. ශාසනයේ ප්‍රතිලාභ ලබන්න බෑ. ඒ නිසා අද මේ ඉගෙනගත් ධර්මය යලි හොඳින් මතක තියාගන්න. වාදයේ පිණිස හේතු වෙන ප්‍රකාශ නොවන විදිහට හිත හදා ගන්න ඕන. ඒතර භාගතුන් වහන්සේ පෙන්නනවා මේ රණ්ඩු කරන හේතු වෙන මේ ප්‍රකාශ කරන්න එපා. ඒකට හේතුව විදිහට පෙන්නන්නේ අර්ථ සහිත නැහැ. භ්‍රමචර්ය ජීවිතේට උපකාර වෙන්නේ මූලික වෙන්නේ නැහැ. ඒ නිසාම නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස ඒවා හේතු වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මහණෙනි ඔබ කතා කරන්න ඕන දෙයක් තියෙනවා. කතෙන් තාච කෝ තුම්හෙ භික්ඛවේ මහණෙනි ඔබ කතා කළ යුතුයි. කතා කරනවා නම් කතා කරන්න ඕන ඉදං දුක්ඛන්ති කතේයාත මේ තමා දුක කියලා කතා කරන්න කියන. දුක ගැන කතා කරන්න. මේ තමයි දුකේ හට ගැනීම කියලා කතා කරන්න ඕන. මේ තමා දුකේ නැතිවීම කියලා කතා කරන්න ඕන. මේ තමා දුක් නැති වෙන මාර්ගය කියලා කතා කරන්න ඕන. අන්න එතන ඒ කතාව අර්ථ සහිතයි. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මේ තමා දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම, මේ තමා දුක නැති වෙන මාර්ගය කියලා යම් කතාවක් තියෙනවා නම් අන්නේ කතාව අර්ථ සහිතයි. ඒසා භික්ඛවේ කතා අත්ථ සංහිතා මහණෙනි මේ කතාව අර්ථ සහිතයි. ඒසා ආදි බ්‍රහ්මචාරිකා මහණෙනි කතාව බ්‍රහ්මචාරයට මූලික වෙනවා. ඒසා නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති මහණෙනි ආන්ගේ කතාව නිබ්බිදාව පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සිතේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානයේ පිණිස ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස නිර්වාණයේ පිණිස පවතිනවා. තස්මාතීහ භික්ඛවේ ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ මහණෙනි ආන්ගේ නිසා මේ තමා දුක කියලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න වීරිය කරන්න. මහණෙනි මේ දුකේ හට ගැනීම කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න වීරිය කරන්න. මහණෙනි මේ තමා දුකේ නැතිවීම කියලා අවබෝධයේ පිණිස වීරිය කරන්න. මහණෙනි මේ තමා දුක නැති වෙන මාර්ගය කියලා අවබෝධ කරගන්න වීරිය කරන්න කියලා දේශනා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අප වරදින් මුදවා ගන්න ආකාරය, අප දෝෂයෙන් නිදහස් කර ගන්න ආකාරය, අප කිලිටු වෙන්න නොදී කිලුටෙන් අපව නිදහස් කරන ආකාරය. පුංචි ළමයි මේ දඟලගෙන දුවගෙන යන පුංචි ළමයි ඉන්නවා. තේරුමක් නැහැ ලෝකයේ ගැන. යාන්තම් මේ දඟලන ළමයි දොර ඇරපුවාන් දුවනවනේ පැනගෙන. අම්මා තාත්තා දුවගෙන ඇවිල්ලා උස්සගෙන හරි තැන තියෙනවා. නේද? ඒ දුවගෙන යනකොට අයි මේ තරහද? අම්මා තාත්තා තරහයිද ඒ දුවගෙන පයින්නකොට එළියට ළමයි? දන්නව හරි වැරද්ද හොයාගන්න බෑ, ගිහින් ජරාවට පණී උගුලට අහුවේයි කියලා දන්න නිසායි ඒ අරන් තියන්නේ. නේද? ලොකු වෙනම් පස්සේ එහෙම කරන්නේ නැහැ. ඒ දන්නවා ලොකු වුණාට පස්සේ හරි වැරද්ද. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට අහුම්කම් දෙන අයට හරි වරදින් නිදහස් වීම පිණිස මඟ පෙන්වනවා. අහුම්කම් නොදෙන කෙනාට ඒ මඟ පෙන්වුවා කියලා වැඩක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා ශ්‍රාවකයා ගුණවත්, ශ්‍රාවකයා යහපත්, පින තිබෙන අය ඉන්නවා, වාසනා ගුණේ තියන අය ඉන්නවා, පෙර කර පින් ඇති අය ඉන්නවා, ඉතින් හේතු සම්පත් ඇති අය ඉන්නවා. ඒ නිසා මේ අය අහයි ධර්මය කියලා විශ්වාසයෙන්, ඊතා ගුණගරුක හිතින්, ඊතා කාරුණිකව බුදුරජාන් වහන්සේ සියලු වරදින් නිදහස් වීම පිණිස අපට හැම ආකාරයකම මඟ පෙන්වීම කරනවා. කිසිම අඩුවක් නැහැ. එදා පෙන්වූ මඟ අදටත් එලෙසම පවතිනවා. ඒක දොස් සහිත නැහැ, දොස් රහිතයි. අනාගතයේදීත් මේ මාර්ගය කිලිටි වෙන්නේ නැහැ. අනාගතයේදීත් මේ මාර්ගයේ දොස් සහිත වෙන්නේ නැහැ. මේක ලෝකේ කවදාවත් කිලිටි නොවන, දොස් උපදින්නේ නැති, පිරිහීමටපත් නොවන යමෙක් පිරිසිදු වීම පිණිස පවතින ඒකායන මාර්ගය. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනයට ඇහුම්කන් දීම, ශ්‍රද්ධාවටපත් වීම, ධර්මයේ පිළිගැනීම. ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ කොතරම් අවබෝධයෙන් යුක්තයිද, කොතරම් පිරිසිදු දැනුමින් යුක්තයිද, මහා ප්‍රතිලාභයක් කරා යන්ට ආරම්භක දොරටුව පාද පෙන්නනවා. පුදුමයි. පුදුමයි නේද? අපි දඟලන්නේ බොරුවට මහා ප්‍රතිලාභය අපේ ඔඩොක්කේ තියෙනවා වගේ. නේද? ලෝකයට කරුණු කියන්න අපි උත්සාහක හිතන්නේ අපි ළඟ තියෙන්නේ මේ ඔක්කොම කරුණු ටික.
බුදුරජාණන් වහන්සේ අපට කියන්නන්නේ ඒ දොරටුව විවෘත කරලා පෙන්නනවා. තව දුර ගමනක් තියෙනවා ප්‍රතිලාභයට. දැම්ම දඟලන්න එපා. දැම්ම ලෝකෙත් එක්ක වාද කරගෙන යන්න එපා. ලෝකෙට යන්න එපා. ගියොත් වාද කරන්න වෙනවා. ඇයි තියෙන්නේ කිලිටි? නේද? අපි ශාසනය බේරන්නම් කියලා ලෝකෙට පයින්නවා. කුඩා ළමයා දියේ ගහගෙන යන කෙනෙක් බේරන්න අමුඩේ ගහන පැන්නොත් මොකද වෙන්නේ? අත දරුවා උඩ බෙල්ලෙන් ඉන්න දරුවා දුවපැන ඇවිදින කුඩා දරුවා සැඩ පහරේ ගහගෙන යන කෙනෙක් බේරන්න කියලා අමුඩේ ගහගෙන පයින්නවා වතුරට. පුළුවන්ද? වෙයිද? මොකද වෙන්නේ? ආන් ඒ වගේ මේ ධර්ම විනය තාම ධර්ම විනයට නොපැමිණි. බුදුරජාණන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කියලාවත් තේරෙන්නේ නැති අය පොත්පාඩම් කරගෙන ලෝකයා බේරන්නම් කියලා පටන් ගන්නවා. ඒක කරුණාව වගේ තමයි. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? කිලිටි සහිතව ගියාම වෙන්නේ මොකද? කිලිටි සහිතව උපකාරයට යනවා. එතකොට මෙන්න මෙහෙම කතා එනවා. මොනවද කතා? නත්වං ඉමං ධම්ම විනයං ආජානාසි. ඔබලා ශාසනය දන්නේ නැහැ. අහං ඉමං ධම්ම විනයං ආජානාමි. මමයි ධර්ම විනය දන්නේ. කිං ත්වං ඉමං ධම්ම විනයං ආජානිස්සි. කොච්චරක් ඔබ ධර්මයේ දන්නවද? කොහොමද ඔයගොල්ලෝ ධර්මයේ දන්නේ? ඔයගොල්ලෝ කොහොමද ධර්මයේ දන්නේ? මමනේ කලින් පටන් ගත්තේ. ඔයගොල්ලෝ කොහොමද? ඔයගොල්ලෝ දැනගන්න දෙයක් නැහැනේ. මෙහෙම කතා එනවා. මිච්ඡා පටිපන්නෝ තුමසි. ඕගොල්ලෝ මිත්‍යාවේ පිටලා ඉන්නේ. ඔන්නෝම කතා එනවා. අහමස්මින් සම්මා පටිපන්නෝ. මමයි එමෙතන අපි හරි ප්‍රතිපදාවේ ඉන්නේ. බලන්න මේ ධර්මයේ යාන්තම් පාඩම් කරන් ගිය ගමන් අපට එන දේවල්. නේ? මෙහෙම කතා આવොත් මොකද වෙන්නේ? ධර්මයේ කියනකොට මෙහෙම කතා આવොත් මොකද වෙන්නේ? આવොත් අපි විනාශයි නේ, ශාසනය විනාශයි නේද? මෙහෙම කතා එන්න පුළුවන් නේද? එන්න පුළුවන් නේද? එතන සංසිඳීමක් එන්නේ නැහැ නේද? එනවද? සංසිඳීමක් එන්නේ නැහැ. එහෙනම් ධර්මයේ කියන එක වගකීම් සහිතයි. ධර්මයේ කතා කිරීම වගකීම් සහිතයි. ධර්ම සාකච්ඡා වගකීම් සහිතයි. කුමක්ද වගකීම? ඊ타ම නිර්මල, ඊතා පිරිසිදු, ඊතා දුෂ්කරව ලෝකයට ලැබුණු අතිශය දුර්ලභ බොහෝ දෙනාගේ විමුක්තිය පිණිස පවතින අතුරු දහන් වුණොත් යලි ගොඩ ගන්න බැරි බොහෝ කලක් මිනිසුන්ට දුක් විඳින්න පරිසරය හැදෙන්න හේතු ඇති වෙන්න නොදී ශාසනය සුරක්ෂිත කිරීමටයි, ඒ ශාසනය සුරක්ෂිත කිරීමයි අපේ වගකීම වෙන්න ඕන. ඒ වගකීම ඉටු කරන්න බැරි වෙනවා අපේ සිතේ අරගල කරගන්නා අදහස් ඉස්මතු වෙලා එනවා. අරගලයට හේතු වෙන වචන අපෙන් ප්‍රකාශ වෙනවා නම් අපි යුතුයකම් ඉටු කරා වෙන්නේ, අපි වගකීම් කරා වෙන්නේ, අපි ශාසනය සුරක්ෂිත කරා වෙන්නේ. ඒතර අපිට අපි අතින් වරදක් වෙලානේ. එහෙනම් අපි අතින් ඒ දෝෂය වෙන්න නොදී අපි නිවැරදි අය බවට පත් වෙන්න ඕන. අදක්ෂ සොල්දාදුවා ගිහිල්ලා හතුරු කුලප්පු කළාවොත් යුද්ධේ නිකම්ම පරදිනව නේද? යුද්ධ සැලසුම ක්‍රියාත්මක කරන්නේ අදක්ෂ සොල්දාදුවා ගිහිල්ලා යුද්ධ සොල්දාත් මේ සතුරු කලම්බලා ගේට්ටුව ඇරලා එනවා. කඳුරු පිටින් විනාශ වෙලා යනවනේ. ওই වගේ තමයි නුපුහුණු අය, ධර්මයේ නොහික්මුණු අය, ශ්‍රාවකත්වයට නොපැමිණි අය, සසුන සුරකින වීරයෝ වගේ, සොල්දාදුවෝ වගේ සසුන සුරකින්න නිකාං කෑ ගැහුවොත් වෙන්නේ මේ වාද කරන විදිහේ වචන එළියට යනවා. අපරාධ නේද ඒක? ඉතින් අපි අතින් එහෙම වෙන්න නොදී අපි පරිසම් වෙන්න ඕන නේද? අපිනේ රකින්න ඕන නේද? ඒතර බලන්න යම් කෙනෙක් හොඳින් ධර්මය ඇහුවොත් ඔහුගේ සිතට මොකක්ද ඇති වෙන්නේ? ඔහුගේ සිතට සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ධර්මයේ දන්නා පිරිණු දැනුමින් යුක්තයි. ඒ අවබෝධයේ මා පිළිනුගත්තා නම් ඒ භාගතුන් වහන්සේ මේ කරුණ නොකිය හිටනම් අපිට හොයාගන්න බෑ අපි ළඟ තියෙන කිලිටි. අපි පැටලෙනවා, පැටලිලා ශාසනයට හානි කරන අය බවට අපිපත් වෙනවා. එහෙම වුණා නම් අපට ඇති වෙන විපාකේ ඊටා භයානකයි.
බුදුරජාන් වහන්සේ නිසා අපි මේ විපතින් බේරුණා. අන් අයටත් හානි කරන ශාසනයට හානි කරන අය බවටපත් නොවි අපි නිවැරදි වෙන්න භාගතුන් වහන්සේ මඟ පෙන්වුවා කියලා සතුටු වෙනවා. නේද? අන්නේබඳු සතුටක් ඇති කරගන්න කෙනා මෙබඳු දොස් ඇති නොවන අය බවටපත් වෙනවා. දොස් නොවන අය බවටපත් වෙන්න නම් ඔහු මොකද්ද කරන්න ඕන? දොස් හට ගන්නවා අර්ථ රහිත භ්‍රමචාරීට උපකාර නොවන මේ අරගල කරන කතා කරනවා නම් දොස් සහිත කෙනෙක් වෙනවා. මේවයින් නිදහස් වෙන්න තියෙන්නේ මොකද්ද? ආර්ය සත්‍ය කතා කිරීම. ආර්ය සත්‍ය කතා කරන්න, ආර්ය සත්‍ය හිතන්න පුරුදු වෙන්න ඕන. ආර්ය සත්‍ය මත පිහිටා කටයුතු කරනකොට සිත පිරිසුදු වෙනවා. සිතේ කිලිටි නැති වෙලා යනවා. ඒ භාගතුන් වහන්සේ ගැන විශ්වාසය පිළිගැනීමත් එක්ක විචිකිච්ඡාව නැති වෙනවා. විචිකිච්ඡාව නැතිවීමෙන් ආර්ය සත්‍ය හොඳට හිතන්න පුළුවන්. ආර්ය සත්‍ය ගැන හිතන්න අනිකුත් නීවරණ ප්‍රහාණය වෙනවා. හිත පිරිසුදු වෙනවා. එයින්ම ආර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය ඇති වෙනවා. එතකොට වාද කරන කතා ඔහු තුලින් එන්නේ නැහැ. ඔහු අවඩ මිනිසෙක් වෙන්නේ නැහැ. වැඩදායක අනර්ථ මිනිසෙක් වෙන්නේ අර්ථවත් කෙනෙක් වෙනවා. ආන් ඔහු ශාසන ප්‍රතිලාභ සම්පූර්ණ අතරපත් කර ගන්නවා. ඉතින් ආන් ඒ නිසා මේ උතුම් ධර්මයන් ඉගෙනගෙන Tamanගේ සිත භාගතුන් වහන්සේ කෙරෙහි පිහිටවා භාගතුන් වහන්සේගේ මේ උපකාරවල අතිශයින් ඒ උපකාර කෙරෙහි පැහැදිලා මේ උපකාර වලින් ප්‍රයෝජන ගැනීම පිණිස උත්සාහ කරන්න අපි සෙත් පතනවා මේ සියලු දෙනාටම මේ උතුම් දේශනාව කිසි කලක අමතක නොවන විදිහට හොඳින් දරාගෙන පුහුණු කරත්වා කියලා අපි සෙත් පතනවා.